නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව මේ සන්ධ්‍යාවෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. අපි දන්නවා කිසිවෙක් මේ අපේ මාතෘ භූමියේ මේ අපේ පුංචි බෞද්ධ රටේ ඉපදීම මොන තරම් වාසනා සම්පත්තියක්ද කියලා හිතන අවස්ථා කතරම් හිතක ඇති වෙන්න පුළුවන්ද? ඉතින් කෙනෙක් ශ්‍රේෂ්ඨ වන උදාර සම්බුද්ධ ධර්මයේ අපිට ගියවර අපේ පින්වත් ස්වාමීන් වහන්සේ පහදා වදාලා. ඉතින් මේ සියල්ල දායාද කරගන්න අපිට සම්පත්තිය අවස්ථාව උදා වෙලා තියෙනවා. අපි මොන තරම් දුගී දුප්පත් වුණත් අපි දුප්පත් නෑ කියලා ඔබ හිතනවා ඇති මේ සම්බුද්ධ ශාසනයේ දායාදය නිසා. ඉතින් අදත් සදහම් සාකච්ඡා සඳහා ඉඩ හසර වෙන් කරගන්න අපි සූදානම් වෙන්නේ. ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපිට මේ සියල්ල උදා වෙන්නේ. අපි ආදර ගෞරවයෙන් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නම අද සදැහැති දායකත්වයේ පිළිබඳව ගාල්ල විස්කම්පාර අංක 3-7 යන ලිපිණේ පදිංචි පින්වත් රමණී ගුණසේකර, අශෝකා ගුණසේකර, චන්ද්‍රානි ගුණසේකර, හරිෂණී දෙව්පුර සහ රංජනී ගුණසේකර යන පින්වන්ත සහෝදරයන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනා සිහිපත් කොටගෙන කැටුව ඔබ හැමදෙනාමත් කැටුව අපි සූදානම් අදත් අවසර හදාගන්නට මහා සංඝරත්නයේ පාමුල සදහම් සාකච්ඡා පිණිස අපි අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේ නැවත වන්දනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි. අපි දැන් නීවරණ ධර්ම දුරු කිරීම ගැන කතා කරලා විශේෂයෙන්ම අපිට මේ නීවරණ ධර්ම අපි ගණක මුග්ගල්ලාන සූත්‍රය කතා කරද්දී අපිට තේරුණා මේ නීවරණ ධර්ම දුරු කරන්න යද්දී මේ බුද්ධ ශාසනයේ ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන උතුම් දහමක් තුළ හිත පිහිටවනවා. එහෙමයි. නිකලස් බව ඇති කරලා දෙන උතුම් දහමක් තුළ හිත පිහිටවනවා. බලවත් වූ කුසලයක් උපද්දන උතුම් දහමක් තුළ හිත පිහිටවන කුමක්ද? සීලය. එහෙමයි. අකුසල් මග හරවන ලස්සන දහමක් තුළ හිත පිහිටවන කුමක්ද? සීල සම්පත්තිය. එහෙමයි. ඒ සීල සම්පත්තියේ ඊට අමතරව අධි කුසල සම්පත්තිය වල තියෙන වටිනාකම, ඒ වගේ නිකලස් බව උපද්දන ආකාරය බොහොම ලස්සනට සල්ලේක සූත්‍රයේ හරි ලස්සන විග්‍රහයක් තිබ්බා. එහෙමයි. ඒ වගේම කුසල් සිත් උපද්දන ආකාරය, අකුසල් මග හරවන ආකාරය, ඊළඟට ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ආකාරය. දැන් අද අන්තිම පරයය කතා කරන එක හරි අසිරිමත් ඒක. එහෙමයි ස්වාමීනි. පුදුම හිතුන මේ පරයය කියවද්දී හිත පුදුම විදියට ශාන්ත කරන එක පරයය අහද්දී. ශාස්ත්‍රඥ වහන්සේ මෙතරම් උත්තම අවබෝධයක් තියෙනව නේද කියලා. එහෙමයි. අපිට ඒක හිතා ගන්න බෑ. එහෙයි ස්වාමීනි. පින්වත් චුන්ද ඇත්තෙම තමන් මඩේ එරිලා සිටිද්දී දැන් මේ විතර මේ සල්ලේක සූත්‍රය කරන්නේ චුන්ද කියන ස්වාමීන් වහන්සේට. දේශනා කරනවා පින්වත් චුන්ද ඇත්තෙම මඩේ එරිලා සිටිද්දී මඩේ එරිලා ඉන්න තව කෙනෙක්ව තමන් විසින් ගොඩ ගන්නවා කියන එක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කිව්වා. එහෙමයි. ආන්න වැඩේ. එහෙයි ස්වාමීනි. දුස්සීල කෙනෙකුට තව කෙනෙක් සිල්වත් කරනවා කියන එක කරන්න බෑ.
තේරුණා නේද? එහෙමයි. දුස්සීල කෙනෙකුට තව කෙනෙක් සිල්වත් කරවන්න බෑ. ඒ නිසා තමයි ඔය දැන් ඔය මේ සීලයට අකමැති නිසා තමයි සීලයට ගරහන්නේ. එහෙමයි ස්වාමීනි. දැක නේද? එහෙයි. සීලයට අකමැති කට්ටිය සීලයට ගරහනවා. එතන මේ ධර්මයේ පටිච්චසමුප්පාද මේවා තේරෙන්නේ නැත්නම් දුෂ්ප්‍රඥ නම් මේවා වැඩක් නෑ කියලා. මේවා විග්‍රහ කරන්න බෑනේ කවදාවත් එහෙට. එහෙමයි. අඥානයිනේ. පංච උපාදානස්කන්ධ විග්‍රහ කරන්න බෑ. ආයතන විග්‍රහ කරන්න බෑ. පටිච්චසමුප්පාද විග්‍රහ කරන්න බෑ. අඥාන. ඒ අඥානෙ මොකද කරන්නේ? ඒවා විග්‍රහ කරන්න වෙනවට ඌව පොතේ තියෙන්නේ වැරදි කියන. එහෙමයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ. පොතේ තියෙන වැරදි කියන්නේ හේතුවක තමයි. ඔය පොත්වල තියෙන බොරුයි කියාගෙන යන උන්දලා කියලා යන්නේ ඒ හේතුව නිසා තමයි. අඥාන නිසා තේරෙන්නේ නැහැ. ඇහුවොත් මිනිසුන්ට විග්‍රහ කරගන්න බෑ. එහෙමයි. ඒ අඥාන ජනියොත් මොකද කරන්නේ? අරකට පැහැහිලා යනවා ගන්නට. එහෙමයි තියෙන්නේ. එහෙමයි. හරි පුදුම දෙයක් වෙයි. ඉතින් භාගතුනා දේශනා කළා ඒ නිසා ඒ වගේ තමයි කියන තවත් තමන් මඩේරිලා ඉඳගෙන තව කෙනෙක් ගොඩ ගන්නවා කියන සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කිව්වා. ඒ වගේම පින්වත් චුන්ද තමන් මඩේ එරිලා හිටියේ නැත්නම් ඒ මඩේ එරුණ අනිත් උදවියට ගොඩට ගන්න පුළුවන් යන කරුණ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කිව්වා. තමන් මඩේ එරිලා නැත්නම් මඩේ එරිච්ච කෙනෙක් ගොඩට ගන්න යට පුළුවන්. පින්වත් චුන්ද ඇත්තෙම තමන් දමනය නොවි තමන් නොහික්මි තමන් නොපිරිනිවි එහෙමයි. අනිත් උදවිය දමනය කරනවාය කියන කාරණේ සිදු වෙන්නේ නැහැ කිව්වා. එහෙමයි. අනිත් උදවිය හික්මවනවාය කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. පින්වත් චුන්ද අනිත් උදවිය පිරිනුවම් පාන්න සලස්වනවාය කියන කාරණේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි කිව්වා. ඒ වගේම පින්වත් චුන්ද තමන් දමනය වෙලා තමන් හික්මිලා තමන් පිරිනිවීමටපත් වෙලා අනිත් උදවිය දමනය කරනවාය කියන කාරණේ සිදු වෙන දෙයක් කිව්වා. එහෙමයි. හික්මවනවාය කියන කාරණේ සිදු වෙන දෙයක් කිව්වා. පිරිනිවම් පාන්නට සලස්වනවාය කියන කාරණේ සිද්ධ වෙන දෙයක් කිව්වා. එහෙමයි තියෙන්නේ දහම. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ දමනය කළා දමනය වෙලා දමනය කරන දහම අවබෝධ කරලා තමනුත් දමනය වෙලා දෙව් මිනිස් ලෝකයා දමනය කළා සත්‍යයක්. ශාස්ත්‍රුන් වහන්සේ හික්මිලා හික්මවන දහම අවබෝධ කරලා දෙව් මිනිස් ලෝකයා හික්මෙව්ව එක සත්‍යයක්. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවලා පිරිනිවෙන දහම පරිපූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකලා දෙව් මිනිස් ලෝකයා පිරිනිවන්ට පත් කළා. සත්‍යයක් ඒක. එහෙමයි. ඒතකොට මේ පිරිනිවෙන දහම මේ තියෙනවා පිරිසිදුව. අසත්පුරුෂයන්ට ගෝචර වෙන්නේ. එහෙමයි. නිකලස් කරන මේ දහම තියෙනවා අසත්පුරුෂයන්ට ගෝචර වෙන්නේ. කුසල් උපද්දන මේ දහම තියෙනවා අකුසල් මගහරන මේ දහම තියෙනවා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මේ දහම තියෙනවා. අඥාන ජනයාට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? පෞද්ගලික මත කියනවා. එහෙමයි. පොත්වල තියෙනේවා හරි නැහැ කියනවා. වැරදි කියනවා. එහෙයි. එහෙනම් පොත්වල තියෙන දේවල් වැරදි කියන එකේ රහස මෙයයි. රහස මෙයයි අඥානකම. එහෙමයි. ඒ පටිච්ච සමුප්පාදේ තේරුම් ගන්න බෑ. අඥානයි කෙලතුළුයි. කයිවාරු සහිතයි. එහෙමයි ස්වාමීනි. වාද විවාද වලින් බරිත වෙච්ච උන්දල වෙන්නේ. එහෙයි. පංච උපාදානස්කන්ධ ආයතන වැටෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කුසල් අකුසල් වැටෙන්නේ නැහැ එයාගේ හිතවලට. දහම්මඟ වැහෙනවා. වැහිලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. වැහි ධම්මග වැහුණු කුසල් අකුසල් පටිච්ච සමුප්පාද ආර්ය සත්‍ය පංච උපාදානස්කන්ධ ආයතන මේ ධර්ම ධාතු වැහෙනු සිතින් නොවැටෙන සිතින් දුෂ්ප්‍රඥ බවට පත් වෙලා කෙලතුළු සිතින් ලෝකයට ප්‍රලාප දොඩනවා පුද්ගලික මතවාද කියනවා. එහෙමයි. එච්චරයි තියෙන්නේ. එහෙයි ස්වාමීනි. එහෙනම් පොත්වල තියෙන දේවල් වැරදි කියලා පුද්ගලික මතවාද කියන එකේ රහස මේක. වෙන දෙයක් නෙමෙයි. එහෙමයි. වෙන දෙයක් නෙවෙයිම. ඒක හොඳට තේරුම් ගන්න ඕන අපි. එහෙයි ස්වාමීනි. බලන්න බුදුරජාණන් වහන්සේට මේ සියල්ල හරි ආශ්චර්යයි එතකොට. පුදුම ආශ්චර්යයක් බුදු කෙනෙක් එතකොට. එහෙමයි. පින්වත් චුන්ද ඔන්න ඒ වගේ සතුන්ට හිංසා කරන කෙනෙකුට පිරිනුවම් පාන්නයි අවිහිංසාව තියෙන්නේ. එහෙනම් මේ අවිහිංසාව කියන්නේ පිරිනිවනට ගෙනියන දහමක්. සුන්දර නැද්ද? එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක් අවබෝධ කරගන්න මේක.
පිරිනිවෙන්නේ කොහොමද, පිරිනිවිල යන්නේ කොහොමද, නිවිල යන්නේ කොහොමද කියලා හොයනවා. තාම හොයන්න බෑ. මොනවදෝ විකාර කියවනවා. එහෙමයි. හේතුව මොකද්ද? ඒ අවබෝධය නෑ. ඒ අවබෝධය නැති කෙනා අඩු ගානේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ගැන ශ්‍රද්ධාවට එන්න එපා. ඒ ශ්‍රාවකත්වයට එන්න එපා. එහෙමයි අර ස්වාමීනි. පුහු මාන්නක්කාරකම අතහැරලා මග හරින්න එපා ඒක. එහෙයි. අර පුහු මාන්නක්කාරකම මග හරින්න එපා. එහෙයි. ඒ මේ ශාස්ත්‍රුන් වහන්සේ නොනැමෙන හිත මග හරින්න එපා. එහෙමයි ස්වාමීනි. Tamanට එහෙම හිතක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. එහෙම අකුසල් හිතක් Tamanට තියෙනවා කියලා වැටහෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. පින්වත් චුන්ද ඔය විදිහටම සතුන්ට හිංසා කරන කෙනෙකුට පිරිනුවම් පාන්නයි අවිහිංසාව තියෙන්නේ. ප්‍රාණඝාත කරන කෙනෙකුට පිරිනුවම් පාන්නයි ප්‍රාණඝාතයෙන් වැළකීම තියෙන්නේ. එහෙමයි. හරි පුදුමයි. පිරිනුවම් පාන්නට ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා කියන්නේ මොකද්ද? සතුටු වෙන්න Taman රකින්න මේ සිල්පද පිරිනිවන කරා ගෙන යනවා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. නිවන උදෙසාම නිවන උදෙසාම ගෙනියනවා. එහෙයි ස්වාමීනි. පිරිනිවීම කරා ගෙනියනවා. එහෙමයි. හරි පුදුමයි. සොරකම් කරන කෙනෙක් පිරිනුවම් පාන්නයි සොරකමින් වැළකීම තියෙන්නේ. හරි සුන්දරයි නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සොරකම් කරන ඉන්න කෙනෙකුට කවදාවත් නිවිල යන්න හම්බෙන්නේ නැහැ. සොරකම් කිරීමෙන් වැළකීලා ඒ ප්‍රතිපදාව දිනුනකොට ඒ කෙනාට කවදා හරි නිවිල යන මාර්ගය විවර වෙනවා. ඒ ගුණයයි විවර කරන්නේ යාට. එහෙමයි. ඒ ගුණයයි විවර කරන්නේ උට. එහෙමයි තියෙන්නේ. අබ්‍රහ්මචාරී කෙනෙකුට පිරිනුවම් පාන්නයි බ්‍රහ්මචාරී බව තියෙන්නේ. සතුටු වෙන්න තමන්. බ්‍රහ්මචාරී වෙලා සතුටු වෙන්න අනේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළා මේ බ්‍රහ්මචාරී බව පිරිනුවම් පෑම පිණිස හේතු වෙනවා කියලා. අනේ මං ඒ බව සමාධිය තුළ සමාදම් වෙනවා කියලා සමාදම් වෙන්න. බොරු කියන කෙනෙකුට පිරිනුවම් පාන්නයි බොරුවෙන් වැළකීම තියෙන්නේ. එතන බොරු කීම කියලා කියන්නේ කෙලෙස් සහිත මාවතක්. නීච බවට පත් කරන මාවතක්, අකුසල් වැඩින මාවතක්, අයහපත් මාවතක්. එහෙමයි. බොරු කීමෙන් වැළකෙනකොට මොකද වෙන්නේ එතකොට? නිකලෙස් කරන මාවතට පැමිණියා වෙනවා. කුසල් උපදවන මාවතට පැමිණියා වෙනවා. අකුසල් මගහරින මාවතට පැමිණියා වෙනවා. ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මාවතට පැමිණියා වෙනවා. අනිත් එක මොකද? පිරිනිවනට පත් කරන මාවතට පැමිණියා වෙනවා. ඔච්චර ලස්සන අර්ථදනේ. එහෙමයි. බුදු කෙනෙක්මයි මේ අර්ථ දකින්නේ. බුදු කෙනෙක්මයි දකින්නේ. පුදුම දෙයක් ඒක. නපුරු වචන කියන කෙනෙකුට පිරිනුවම් පාන්නයි නපුරු වචන කීමෙන් වැළකීම තියෙන්නේ. එහෙනම් මේ පින් කර ප්‍රාර්ථනා කළාට පිරිනුවම් පාන්නේ. පිරිනුවම් පාන්න හේතු වෙන ධර්මයන් දිනු කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. නිකලෙස් බව පිණිස හේතු වෙන ධර්මයන් දිනු කරන්න ඕන. එහෙයි. ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ධර්මයන් දිනු කරන්න ඕන. එහෙයි. අකුසල් මග හරින කෙනෙක් වෙන්න ඕන. එහෙම නේද? එහෙමයි. හරිම අසිරිමත්. ඊළඟට කියනවා වැඩකට නැති බොළඳ කතා කියන කෙනෙකුට පිරිනුවම් පාන්නයි හිස් වචන වලින් වෙන්වීම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර හිස් වචන වලින් වෙන් වෙලා ඉන්නකොට සතුටු වෙන්න අනේ මම මේ පිරිනුවම් පාවන මාවතේ ඉන්නවා කියලා. ස්වාමීනි මේ ගුණධර්මයේ වටිනාකම අපිට මනින්න බැරි හැටි ඒක නේන්නේ. නිවන කෙලවර වෙනකල් නිවන කෙලවර කරනවා. එහෙමයි. නිවනින් කෙලවර කරනවා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් මේක. එහෙයි. සම්බුදු කෙනෙක්මයි දකින්නේ. සම්බුද්ධත්වයේ අසිරියමයි මේ විදහා දක්වන්නේ. එහෙමයි ස්වාමීනි. අඥාන ජනීය ජනයට මේක පේන්නේ නැහැ. එහෙමයි. අඥාන ජනීය ජනයට පේන්නේ. බලන්න ඒගොල්ලෝ කියන්නේ මොනවද ප්‍රලාපනේ දොඩවන්නේ. එහෙමයි ස්වාමීනි. නිකලෙස් වුණා කියකින් ප්‍රලාපනේ දොඩවන්නේ මේක ඇහෙන්නේ නැහැ. එහෙමයි. අනුන්ගේ දෙයට ලෝභ සිත් ඇති කරගන්න කෙනෙකුට පිරිනුවම් පාන්නයි ලෝභ නැතිකම තියෙන්නේ. දුකසේ හරි ලෝභය දුරු කරන්න පිරිනුවම් පානවා. තරහ සිත් ඇති කෙනෙකුට පිරිනුවම් පාන්නයි තරහ නැති සිත තියෙන්නේ. එහෙමයි. තරහ දුරු කර වාසය කරන්න අනිවාර්යෙන් පිරිනුවම් පානවා. සත්‍යයි. එහෙමයි. සත්‍යයි. මේ පිරිනුවම් පාවන දහමක් මේ තියෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවුණා. ඒ පිරිනිවන්ට පත් වෙන දහම පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. ඒ දහම අනුගමනය කළා ශ්‍රාවක ජනයා පිරිනිවි වැඩියා. ඒ දහම තාම නිර්මලව පවතිනවා. එහෙමයි. මේ දහම ස්වාක්කාතයි. අත්හදලා බලන්න අනුගමනය කළ බලන්න පිරිනිවනට ගෙනියනවා සත්‍යයි.
මිත්‍යා දෘෂ්ටිය කෙනෙකුට පිරිනුවම් පාන්නයි සම්මා දිට්ඨිය තියෙන්නේ. එහෙනම් මේ කර්මඵල පිළිබඳ විශ්වාසය වඩද්දි පිරිනිවන්ට ගෙනියනවා. එහෙමයි ස්වාමීනි. දුක නම් වූ ආර්ය සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය අවබෝධ කරගනිද්දී පිරිනිවනට ගෙනියනවා. ආර්ය අසිරිමත්. එහෙමයි ස්වාමීනි. මිත්‍යා සංකල්ප ඇති කෙනෙකුට පිරිනුවම් පාන්නයි සම්මා සංකල්ප තියෙන්නේ. එහෙනම් මේ නික්කම්ම සංකල්ප හිතා ඉන්න පිරිනිවන්ටයි ගෙනියන්නේ ටික ටික. එහෙමයි. මෛත්‍රී සිතුවිලි හිතා ඉන්න පිරිනිවන්ටයි ගෙනියන්නේ. අවිහිංසා සිතුවිලි හිතා ඉන්න පිරිනිවනට ගෙනියනවා. මේක බුදු කෙනෙක්ගේ අවබෝධයක්. එහෙමයි. ඊළඟ බොරු කීම, කේලම් කීම, හිස් වචන, පරුස වචන කියන කෙනාට පිරිනුවම් පාන්නයි සම්මා වාචා තියෙන්නේ. එහෙනම් බොරු කීමෙන් වැළකීම පුරුදු කරන්න, කේලමින් වැළකීම පුරුදු කරන්න, හිස් වචනෙන් පරුස වචනෙන් වැළකීම පුරුදු කරන්න පිරිනිවනට ගෙනියනවා. එහෙමයි. පුදුම දෙයක්. සතුම් මැරීම, හොරකම්, වැරදිකාම සේවනය කරන කෙනාටයි කියනවා මේ සම්මා කම්මන්තේ තියෙන පිරිනුවම් පාන්නයි කියන. මිත්‍යා කම්මන්තෙන් ඉන්න කෙනාට පිරිනුවම් පාන්න මොකද්ද තියෙන්නේ? සම්මා කම්මන්තේ භාගතුන් වහන්සේ හදලා දීලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයක් නේද? එහෙයි. පුදුම දෙයක් ඒක. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඊළඟට අධාර්මික හොරබරු ක්‍රම වලින් ධනෙ උපයන අයට පිරිනුවම් පාන්න තමයි හොරබරු නැති, වංචා නැති, ධනෙ උපයන්නේ නැති සම්මා ආජීවය තියෙන්නේ. හොරබරු ක්‍රම වලින් ධනෙ උපයන්නේ නැහැ. ඒක තියෙන කොහොමද පිණිසද? පිරිනිවන පිණිස පවතින. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක්. එහෙයි. ඊළඟ මිත්‍යා වීරිය කරන කෙනාට පිරිනුවම් පාන්න තමයි සම්මා වායාමයේ තියෙන්නේ. මිත්‍යා සිහිය තියෙන කෙනෙකුට පිරිනුවම් පාන්නයි සම්මා සතිය තියෙන්නේ. මිත්‍යා සමාධිය තියෙන කෙනෙකුට පිරිනුවම් පාන්නයි සම්මා සමාධිය තියෙන්නේ. මිත්‍යා ඥාන ඇති කෙනෙකුට පිරිනුවම් පාන්නයි සම්මා ඥාන තියෙන්නේ. මිත්‍යා විමුක්තිය ඇති කෙනෙකුට පිරිනුවම් පාන්නයි සම්මා විමුක්තිය තියෙන්නේ. ආශ්චර්යයක්. එහෙමයි ස්වාමීනි. එහෙනම් දැන් මේ කතා කරේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කරුණු ටික එතකොට. ඊට අමතරව එකතු වුණා මේ සම්මා ඥානයි සම්මා විමුක්තිය කියන කරුණු දෙක. එහෙමයි ස්වාමීනි. හරිම අසිරිමත් නේද? දැන් නිර්වුල් නැද්ද පිරිනිවන වැඩපිළිවෙල? එහෙයි ස්වාමීනි. දැන් හොයන්න දෙයක් තියෙද, බලන්න දෙයක් තියෙද, පතන්න දෙයක් තියෙද? ඩිංග දැන් මේ කොරෝනා කාලේ ගෙවල් වලට වෙලා මේක පුරුදු කරගන්න තියෙන්නේ. එහෙමයි. සිහි කල්පනාවෙන් ගෙදර ඉන්න. කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන පිරිනුවම් පාන්න. පිරිනුවම් පාවන මාවතේ පෙරටුගාමී වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය. පවිතු මිතුරන් ඉන්න කෙනාට පිරිනුවම් පාන්නයි කල්යාණ මිත්‍ර ඇසුර තියෙන්නේ. එහෙමයි. මේ බුද්ධ ශාසනය මුලින්ම ඉදිරිපත් වෙන්නේ කවුද? කල්යාණ මිත්‍ර ඇසුර. එහෙනම් පිරිනිවන මාවතේ ප්‍රමුඛයා කවුද? කල්යාණ මිත්‍ර ඇසුර. එහෙයි. ඒ කල්යාණ මිත්‍රේ මුණ ගැහුණට පස්සේ ඔක්කොම සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව උපදිනවා, පවට ලැජ්ජාව උපදිනවා, බය උපදිනවා, සිල්වත් වෙනවා. නේද? සිහිය ඇති කරගන්නවා, ගුණ ධර්ම දිනු කරගන්නවා. ඔක්කොම පටන් ගන්නේ කොතනින්ද? කල්යාණ මිත්‍ර ආශ්‍රේ. අරුණෝදය වගේ කියලා. අරුණෝදය. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ධර්ම දානය දෙන පිරිස මේ මොකද්ද මේ කරන්නේ? එතකොට එහෙනම් මේ එහෙයි. පිරිනිවනට යන මාවත විවර කරලා දීලා තියෙන්නේ. එහෙයි. ආය ඔබට ජීවිතය ආය කරන්න දෙයක් නැහැ තා පින්කම් වල. එහෙමයි ස්වාමීනි. හරි බුදුමයි මේක. එහෙමයි. ඇයි මේ පවිතු මිතුරන් ඉන්න කෙනාට පිරිනුවම් පාන්න නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ඉන්නේ. එහෙනම් කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ මොකද්ද? පිරිනුවම් පාන මාවතේ අංක 1. එහෙමයි. ඒ කල්යාණ මිත්‍ර ඇසුරිනුයි සියලු කුසල් උපදින්න පටන් ගන්න. කල්යාණ මිත්‍ර ඇසුරක් නැත්නම් පංචවග්ගී භික්ෂුන් වහන්සේලා තාම සංසාරේ. එහෙමයි. කල්යාණ මිත්‍ර ඇසුරක් නැත්නම් 80 මහ ශ්‍රාවකයෝ තාම සංසාරේ. කල්යාණ මිත්‍ර ඇසුරක් නැත්නම් පරම පූජනීය මිහිඳු මහ රහතන් වහන්සේ කෙනෙක් නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ධර්ම දාහනය දෙන පින්න කොච්චර පිනක්ද මේ කරගන්නේ? කල්යාණ මිත්‍ර ඇසුර ලෝක දෙව් මිනිස් ලෝකයාටම දෙනවා, විවර කරනවා, නැවත නැවත විවර කරනවා. ඒතර මොකද කරන්නේ? පිරිනිවම් පාන මාවතේ අග්‍රම දේ දෙනවා. එහෙමයි. මේ හෝරාව තුල මේ මිහිතලයේ උඩ ඉන්න කී දෙනෙක් කාමයන්ගේ මුසපත් වෙන දේවල් දිහා බල බලා මේක ඇත්ත මේ වෙලාව.
සසරට ගැට ගැහෙන බන්ධන තුල ඇසුරක් ලබනවද? එහෙමයි. සසරට ගැට ගහන ස්පර්ශයන් තුල මේ වෙලාවේ කොච්චර ඉන්නවද? එහෙව් ලෝකී ඔබ සසරෙන් නිදහස් කරන ස්පර්ශයක ඉන්නවා. සසරෙන් නිදහස් කරන ඇසුරක් තුල ඔබ ඉන්නවා. එහෙමයි. එහෙනම් ඒ ඇසුරේ සමාදන් කළේ කවුද? ධර්ම දානෙ දෙන පිරිස. ඒ පින මොකද කරන්නේ Tamanට? Tamanට සසර දුකින් එත පිරිනිවන කරා යන මාවතර Taman යොමු කරන පිනම් බවට පත් කරනවා මේක. එහෙමයි ස්වාමීනි. හරිම ආශ්චර්යයි. නිකලස් බවට පත් කරන පිනම් බවට පත් කරනවා මේක. නිකලස් බවට පත් කරන උදාර කරුණ ඉෂ්ට කරන පිනම් බවට පත් කරනවා. ශ්‍රේෂ්ඨ ජීවිතයක් උපදවා දෙන පිනම් බවට පත් කරනවා. එහෙමයි. කුසල් සිත් උපදවන පිනම් බවට පත් කරනවා. අකුසලයේ මගහරවන පිනම් බවට පත් කරනවා. එහෙමයි. දැන් මේ වෙලාවේ මේ බණ අහන සියලු දෙනාම දැන් මේ අකුසලයේ මගහැරලා නේද දැන් ඉන්නේ? එහෙයි ස්වාමීනි. ඒ පාප මිත්‍රය අසුරු කළා කියන්නේ අකුසලයේ මගහැරියා. ශ්‍රද්ධාව හිත පිටියව කියන්නේ අසද්ධාව මගහැරියා. මේ සිහිමුලා බව අතහැරිය කියලා කියන්නේ මේ අකුසලයේ මේ මගහැරියා. එහෙයි. ඒතර අකුසලයේ මගහරවන්න උපකාර කරනවා. මාර්සේනාව මගහැරිය කියලා. මාර්සේනා තව පැත්තකින් කරු මාර්සේනා මගහැරෙන්න උපකාර කළා. එහෙමයි ස්වාමීනි. එතන මොකද වෙන්නේ? සසර පුරාවට Tamanට ඔය පුණ්‍ය සම්පත්තිය කැරකෙලිනවා. එහෙමයි. අසිරිමත් නේද? එහෙයි. අසිරිමත්මයි. අසිරිමත්මයි. ධර්මයේ ධර්ම දාණයට මෙතරම් අර්ථ. එහෙමයි. අපි ධර්මයෙන්ම මේව ගන්නෙ. ඒ පරයයේ උපදිනා ස්වාමීනි අර්ථය. අපි මේ හිතලා කියනව නෙවෙයිනේ. එහෙයි ස්වාමීනි. දැන් මේ සූත්‍ර දේශනාවෙන්මනේ අපි මේ කරුණු ගන්නෙ. එහෙමයි. සූත්‍ර දේශනාවෙන්ම මේ කාරණේ ඔබට ඉස්මතු කරලා දෙන. අපි පුද්ගලික මතයක් නෙවෙයි මේක. එහෙමයි. පුද්ගලික මතයක් නෙවෙයි. අසිරිමත් දෙයක් අපිට අර අසිරිමත් දෙ හිතට ආවන් අපිට කියන්න හිතෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක අපි මේ කියන්නේ මේ. ඒතොර ඒ තමන් කරන ක්‍රියාව ගැන තමන්ට විශාල අප්‍රමාණ සතුටක් නේ උපදින්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙයි. හරි අසිරිමත් දෙයක් මේක. ඊට පස්සේ බලන්න බුදුරජාණන් දේශනා කළා නිදිමතින් හා අලසකමින් දුක් විඳින කෙනෙකුට පිරිනුවම් පාන්නයි නිදිමත අලස බවින් තොරවීම තියෙන්නේ. එහෙමයි. හරි බුදුමයි එතකොට. නිදිමත අලසකමින් එහෙනම් මේ අපි ටික ටික නිදහස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? පිරිනුවම් පාන කරා පෑම කරා අපි යනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ නිදිමත අලසකම ගසා දාන පින්වත්නි. එහෙයි. ඇත්තට මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ මේ සියලු අකුසල් මගහරවන. මේ කිව්ව මෙතන අකුසල්පත 44ක් තියෙනවා. කුසල්පත 44ක් තියෙනවා මෙතන. එකම එක පුණ්‍ය කර්මයකින් අකුසල්පත 44ක් මගහරවන. එකම එක පුණ්‍ය කර්මයකින්. අකුසල් කර්මපත 44ක් මගහරවන එකම එක පින. එහෙමයි ස්වාමීනි. ධර්ම දානය. එහෙයි. ධර්ම දානය. ධර්මයේ කියන කෙනාටත් ඒ ලාභයත් කළ දුන්නා වෙනවා. එහෙමයි. ධර්ම ශ්‍රවණය කරන පිරිසටත් ඒ ලාභයත් කළ දුන්නා වෙනවා. එහෙයි ස්වාමීනි. දැන් මල මේ ධර්ම දානය කරන කෙනා ඒතර බලවත් සිහි කල්පනාවෙන් එතන පිළිහිట్లా හරියට කරොත් මේ අකුසල් පද 44ෙම හිත පිහිටන්නේ. එහෙමයි. බණ අහන කෙනා හරියට කන්නේමාගෙන සදහැසිතින් ඇහුවොත් එහෙම මේ කිව්ව අකුසල් පද 44ම මගහැරලා මේ කියන කුසල් පද 44ෙම ඉන්න කෙනෙක්. එකම පිනකින් කුසල් පත 44ක් ඉවර වෙනවා. එහෙමයි. අකුසල් පත 44 ප්‍රහාණය වෙලා යනවා. පුදුම පිනක්. එහෙමයි. පුදුම පිනක් ඒක. ඒ නිසා මේ ධර්ම දාණය දෙන පිරිසට සසර පුරාවට මේ උදාර වූ කුසල් පත තුල පිහිටලා අකුසල් පත සුවසේ මගහරින්නට අනිවාර්යයෙන් මේ පිරිනිවන කරා යන කුසල් පත තුල හිත පිහිටවන්නට මේ පින අනුග්‍රහ කරනවා. එහෙමයි. හරිම අසිරිමත්. එහෙමයි ස්වාමීනි. ඊළඟට විස්තර කරනවා ආඩම්බරකාර කෙනෙකුට පිරිනුවම් පාන්නයි ආඩම්බර නැති බව තියෙන්නේ. ඒතර මේ හිතලා තියෙනවනේ ටිකක් අර ඒ වගේ කිසි කෙනෙක් ගැන හිතට ගන්නෙත් නිකන් කිසි කෙනෙක් ගණන් ගන්න නැති කිසි කෙනෙක්ගේ අදහසක් ගන්න නිකන් හිතට තියෙනවා එහෙම. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ කිනාට පිරිනුවම් පාන්න බෑ. එහෙමයි. ඒ කියන්නේ පිරිනුවම් පාන්න මොකද වෙන්නේ? ආඩම්බර නැති බවට එනවා. යා පිරිනුවන්ට කරා යනවා ටික ටික. නිදිමතින් අලසකමින් වැක්කිරි කෙනාට පිරිනුවම් පාන්න බෑ. එහෙමයි. නිදිමතයි අලසකමයි නැතිකම ඩිංග දිනු කරනවා පිරිනිවන කරා යනවා. එහෙයි. පුදුමයි.
ශාස්ත්‍රඥ වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන සැක සංකා තියමින් ගරහන උන්දලට පිරිනිමක් කරා යන්නේ. එහෙමයි. හරි පුදුමයි. එහෙමයි. එහෙම ගරහන උන්දලට මොන පිරිනිවන්ද? පිරිනිවන් කරා යන්නේ. ඊළඟට සැක සංකා නැති කෙනෙකුට තමයි පිරිනිවන් පෑම කියන එක තියෙන්නේ. එහෙමයි. එන ශාස්ත්‍රඥ වහන්සේ ගැන සැක උපදින්න දෙන්න එපා. ඒ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් අවබෝධය පිළිබඳ විශ්වාසයෙන් උපද්දන්න සාදුකාර දෙදී. ඒ ධර්මයේ සංගය ගැන තියෙන පැහැදීමම විශ්වාසයෙන් උපද්දන්න සාදුකාර දෙදී. හිත හිතා මේක සත්‍යක්මයි මේක සත්‍යක්මයි. එතන මේ පොත්වල තියෙන බොරු කියලා කෑ ගහන උන්දලට මොන පිරිනිවනක්ද? මේ සූත්‍ර දේශනා බොරු කියන උන්දලට මොන පිරිනිවනක්ද? එහෙමයි. ඒ සැකේනේ තියෙන්නේ එතකොට. එහෙයි ස්වාමී. සැකේමයි තියෙන්නේ. එහෙමයි. ක්‍රෝධ කරන කෙනෙකුට පිරිනුවම් පාන්නයි ක්‍රෝධ නැති බව තියෙන්නේ. එතන මේ ක්‍රෝධ නැති බව කියලා කියන්නේ කුමක සංකේතයක්ද? පිරිනුවම් පාන්න බවේ සංකේතය. එහෙමයි. ක්‍රෝධ සහිත කෙනා පිරිනුවම් පාන්න ඇලෙයි. හරි ආශ්චර්යයක් නේ. දැන් හරි නිර්වුල් නැද්ද මේ ධම්ම මග? එහෙමයි ස්වාමීනි. ආයි හොයන්න ඇඟිලි ගහන්න බලන්න දෙයක් තියෙනවද? එහෙමයි. මෙතරම් මේ නිර්මල දහමක් ඉස්මතු වෙද්දී මේ නිවන් මගින වැඩපිළිවෙල පිළිබඳ තේරුම් ගන්න බැරි නම් අපට තේරෙන්නේ නැහැ සසර ඔබ කවදානම් මේ දහම් මග විවර කරගනීද කියලා. එහෙමයි ස්වාමී. අඥානකම්මයි එහෙම තියෙන්නේ. මෙහෙම කියද්දිත් මේ දහම් පරයය නැවත සිහි කර එතෙන්ට එන්න බැරි නම් අඥානකම්මයි. මේ ජීවිතය අඥාන ඒ බව ගසලා දාන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඔව් ගසලා දාන්න ඕන. අලු ගසලා දානවා වගේ. වෛර බඳින කෙනෙකුට පිරිනුවම් පාන්නයි බද්ධ වෛර නැති බව තියෙන්නේ. පලිගන්න හිතන් ඉන්න කට්ටිය ඉන්නෝනේ. ඒ හැටි පිරිනුවම් පාන්න බෑ. පේන්නේ නැති එක අතර වෙච්ච එක. එහෙයි ස්වාමීනි. පිරිනුවම් පාන දහමක් මේ ඇහිලා තියෙද්දි ශාස්ත්‍රුන් වහන්සේ පේන තෙක් මාන ඉඳිද්දි ආයි සසරට වැටුණා. ඕ. එහෙමයි ස්වාමීනි. බද්ධ වෛරයක තියෙන ආදීන. පුදුම දෙයක් ඒකනේ. එහෙයි. පුදුම දෙයක් ඒක. ගුණමකු කෙනෙකුට ගුණමකකවා ඉන්න කෙනෙකුට පිරිනුවම් පාන්න බෑ. ගුණමකු බව නැති බව තියෙන පිරිනුවම් පාන්නයි කියනවා. එහෙමයි. එන හැමතිස්සේ මේ අකුසල්පත 44 ඉන්න කෙනාට පිරිනුවම් පාන්න ශාස්ත්‍රුන් වහන්සේ කුසල්පත 44 කවුද කරගෙන තියෙනවා. සුන්දරයි නේද? එහෙමයි ස්වාමීනි. එකට එක් කරන කෙනෙකුට පිරිනුවම් පාන්න එකට එක නොකිරීම තියෙන්නේ. ඒතර එකට එක් කර ඉන්න කෙනාට පිරිනුවම් පාන්න බෑ. අපිට හිතනවා එකට එක් කරේ නැත්තම් හරියන්නේ නැහැ මේ සමාජෙ එහෙම ඉන්න බෑ. එහෙමයි. එහෙමනේ අපිට සාමාන්‍ය හිතෙන්නේ. එහෙයි. එහෙම කියා කොහාටද යන්නේ? එකට එක් කරා යන්න. පිරිහෙන මාර්ගයටම. බලන්න අපි බෝසතාණන් වහන්සේ එහෙම නැහනේ. එහෙමයි අර ස්වාමී. ශාන්තිවාදී ජාතකේ අත කපද්දි මාත්මගේ අත කපනවා කියලා ගියාද? එහෙමයි. කකුල් කපද්දි අත් කපද්දි හදවත කඩුව ගහලා ඇදලා ගනිද්දී හිත වෙනස් කරගත්තේ නැහැ. එහෙමයි. ඇයි දෙව් මිනිස්සු තමනොත් සසරින් ඈතර වෙලා දෙව් මිනිස් ලෝකයන් නිවන තැනට යන්න මේ ඉන්නේ. එහෙමයි. ඇවිස්සෙන්නේ. ඊළඟට අපේ විස්සන්තර මහරජාණන් වෙලා ඉපදලා ඉඳි බලන්න. දන් දුන්නා කියලා රටෙන් නිරපුව මහ ජනතාව. එහෙමයි. දන් දුන්නා කියලා නිරපුවා කියලා දන් නොදියරියේ නේ. එහෙයි ස්වාමීනි. එතකොට ඒ ධනෙ ආයෙ තව දවස් 3ක් දීලා කැලේට ගියේ. කැලේට යද්දි කරත්ති ඉල්ලගෙන ආවා. කරත්තිත් දුන්නා. අස්සය ඉල්ලගෙන ආවා. අස්සයත් දුන්නා. හරි පුදුමයි. එහෙමයි. කැලේට ගිහිල්ලා බවුන් අඩද්දි දරුවෝ ඉල්ලන්න ආපු කෙනාට දරුවොත් දුන්නා. බිරිඳ ඉල්ලන්න ආපු කෙනාට බිරිඳත් දන් දුන්නා. එහෙමයි. අතහැරියේ නෑ. ඒතර මේ අනිත් කට්ටිය අතහරින්නේ නැහැ නේ මටත් අතහරින්න බෑ. එහෙම එකක් නෑ. එහෙමයි ස්වාමීනි. අදිෂ්ඨානය බලවත්. ප්‍රඥාව බලවත්. සිහිය බලවත්. 이르දිපාද බලවත්. සම්බුද්ධත්වයට සකස් වෙච්ච බීජ බලවත්. දැන් අපේ අය නම් මොකද වෙන්නේ? කෝ අනික් කට්ටිය දන් දෙන්නේ අපිත් දෙන්නේ. අනික් කට්ටිය පොඩ්ඩක් දෙන්නේ අපිත් පොඩ්ඩක් දුන්නම් ඇති. එහෙම හිතෙන්නේ. එහෙමයි. එහෙම හිතෙන්නේ. අනික් කට්ටිය කෝ දෙමව්පියන්ට සලකන්නේ අපිත් දෙමව්පියන්ට සලකන්නේ. ඒ කට්ටිය පොඩ්ඩක් නම් දුන්නේ අපිත් මම පුත අපිට වැඩිපුර දුන්නත් අපිත් පොඩ්ඩයි දෙන්නේ.
එහෙම හිත සලකන්නේ. පංගු පෙරුකම. එහෙමයි. එහෙමයි තියෙන්නේ. ඒනට අනික් කට්ටිය හොරකම් කරන්නේ නැහැ අපිත් හොරකම් කරන්නේ නැහැ කියතන්ට එන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? අනික් කට්ටිය වල්කම යන්නේ නැහැ නිසා අපිත් වල්කම යන්නේ නැහැ. අනික් කට්ටිය බේබද්ද වෙන්නේ නැහැ අපිත් බේබද්ද වෙන්නේ. එතෙන්ට එන්නේ කවදාවත්. අනික් කට්ටියත් කුඩු ගහන්නේ නැහැ අපිත් කුඩු ගහන්නේ. එතෙන්ට එන්නේ කවදාවත්. එහෙමයි. කවදා කුසලට ලෝකයා දිහා බල බලා ඉන්න පුරුදු වෙනවා නම් අන්න සුපිරි. එහෙමයි ස්වාමීනි. ඒක තමයි වෙන්න ඕන හරියට නේද? එහෙයි. ඔව් එතෙන්ට එන්නේ නැහැ. අකුසල් නම් වැළඳ ගන්නවා බොහෝම ලස්සනට ලෝකෙ දිහා බල බල. එහෙමයි. ලෝකෙ දිහා බල බල කුණු මේ කුණු කනවා කියලා කියන්නේ තවර ගන්නවා. එහෙමයි සර්. ලෝකයා ගන්න කුණු වතුර නානවා අපි කුණු වතුර නාන්නට ඕන කිය කුණු වතුර. එහෙමයි සර්. එහෙම නේද? වර්ණා කර කර බටහිර මෙහෙමයි කියලා බටහිර මෙහෙමයි අම්මෝ පේන දැන් මේ ලෝකෙ හැටි අපිත් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ මේ. එහෙයි ස්වාමීනි. මේ චීත්තකේ හරි ඉඳගෙන අපිත් නරින අපිත් මේ මෙහෙම වෙන්න ඕන කියලා මොකද කරන්නේ කට්ටිය. එහෙමයි ස්වාමීනි. ඒක අලු ගසා දානවා වෙනකොට ගසා දාන්නේ වෙනවනවද කට්ටිය. එහෙමයි නේද? බලන්න ඔව් මාත් මේ ළඟදී ළමයෙක් කියන තරුණ ළමයෙක් අවුරුදු 20ක් විතර. ඉතින් මම මේ ගැන කරුණු කියද්දි මේ වගේ දහම් පරයයකට කියලා දුන්නේ. එහෙමයි ස්වාමීනි. මං ගියා ඉතින් ඔයාට මේ ෆෝන් එකක් අතහැරලා නැති ලෝකයට ෆෝන් එකක් අතහරිනවා කියන දුෂ්කර දෙයක් අම්මෝ ඒක නම් ඇත්ත කියලා. බයික් එකක් හොයා ඉන්න ලෝකෙ බයික් එකක් අතහැරලා ඉන්නවා කියන ස්වාමීන් වහන්සේ හරි දුෂ්කර දෙයක් කිව්වා. එහෙමයි. ගෙවල්ම හදා තට්ටු පිට තට්ටුක ගහ ඉන්න ලෝකේ මේ සාමාන්‍ය ගියකින් සතුටු වෙලා ඉන්නවා කියන එක නම් අම්මෝ හිත හදා ගන්න හරිම අමාරුයි කිව්වා. එහෙමයි. දැක්ක නේද එතකොට? හිතේ ඇති. හිතේ ඇති. ඔය ඔක්කොම තියෙන අපි මැරෙනවා කියලා හොඳට තේරෙනකම් විතරයි තියෙන්නේ. එහෙමයි. එතකොට තැස්ස කකා පොර කකා යන ලෝකේ ඔක්කොම සංසිඳන පටන් ගන්නවා ඉතින්. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. ඒකනේ රජවරු කෙල පිටක් දිවාගත් වෙන කෙල පිටක් රජකම් අතහැරියේ ඉතින්. එහෙම නෑ නේද එතකොට? එහෙමයි. දැන් බෝසතාණන් වහන්සේ තරුණ රජකම් කරන මාත් රජකම් කරන්න ඕන හිත හිතා ඉන්න අද බුදු කෙනෙක් නැහැ ලෝකෙට. එහෙමයි ස්වාමීනි. එහෙම නේද? එහෙයි. එතකොට මිහිඳු කුමාරයා මාත් රජකම් කරනවා අනිත් රජ කුමාරවරු වගේ කියලා හිතුවනම් එහෙම අද අපිට ලංකාවට ධර්ම දායක් නැහැ නේ. එහෙමයි. එහෙම නෙමෙයි අලු ගසා දාලා නැගිටින්න අපිට ශක්තියක් තියෙන එච්චරයි. එහෙමයි ස්වාමීනි. ලෝකේ යන පිළිවෙලට යන්න ගියොත් එහෙම මේ දුකින් ඈතට වීමක් කවදාවත් නැහැ. පිරිනුවම් පෑම නිකලෙස් වීමක් ශ්‍රේෂ්ඨත්වයට පත් වීම සුගතියට යෑමක් ඔය මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි. අර අලු ගසා දාන්න නැති ලෝකෙ තමන් අලු ගසා දාගෙන නැගිටිනව නම් ඔහු ආජානීය පුරුෂයෙක්. එහෙමයි. එහෙමයි. කුණු වතුර නනා ඉන්න ලෝකෙ තමන් ඒක අතහැරලා යනවා නම් ආජානීය බව ඒක. එහෙමයි ස්වාමීනි. සල්ලාලකමේ ඉන්න ලෝකෙ තමන් සල්ලාලකම් නොකර ඉන්නවා නම් ආජානීය බවක් ඒක. අලසකමින් ඉන්න ලෝකෙ තමන් අලසකමින් නැත්තම් ඒක ආජානීය බවක්. ලාමක දේ මුසපත් වෙලා ඉන්න ලෝකෙ ලාමක දේ තමන් අතහරිනවා නම් ආජානීය බවක් ඒක. ශ්‍රේෂ්ඨ බවක් ඒක. එහෙමයි. ලේසි නෑ එතකොට එතෙන්ට එන්න. බෝසතාණන් වහන්සේ වගේ ආජානීය පුරුෂයෙක්. ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. ආශ්චර්ය මනුස්සයෙක්. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඊළඟට කියනවා එකට එක් කරන කෙනෙකුට පිරිනුවම් පාන එකට එක නොකිරීම තියෙන්නේ. ඊර්ෂ්‍යා කර කර ඉන්න කෙනෙකුට පිරිනුවම් පාන්නයි ඊර්ෂ්‍යා නැති බව තියෙන්නේ. නැ ඊර්ෂ්‍යාව තියෙනකම් පිරිනුවම් පාන්න බෑ. එකට එක් කිරීම තියෙනකම් පිරිනුවම් පාන්න බෑ. ගුණමකුකම තියෙනකම් පිරිනුවම් පාන්න බෑ. වෛරය තියෙනකම් පිරිනුවම් පාන්න බෑ. ක්‍රෝධ කිරීම තියෙනකම් පිරිනුවම් පාන්න බෑ. සැක කරන ස්වභාවය තියෙනකම් පිරිනුවම් පාන්න බෑ. ආඩම්බරකම තියෙනකම් පිරිනුවම් පාන්න බෑ. නිදිමත අලසකම තියෙනකම් පිරිනුවම් පාන්න බෑ. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා මසුරු කෙනෙකුට පිරිනුවම් පාන්නයි කියනවා මසුරු නැති බව තියෙන. එහෙනම් මසුරු බව තියෙනකම් පිරිනුවම් පාන්න බෑ. කපටිකම් කරන කෙනෙකුට පිරිනුවම් පාන්නේ කපටි නැති බව තියෙන්නේ. කපටිකම තියෙනකම් පිරිනුවම් පාන්න බෑ. ගුණ නැති ගුණ පෙන්නා සිටින කෙනෙකුට පිරිනුවම් පාන්නයි මායා නැති බව තියෙන්නේ. මායා නැහැ කියලා කියන්නේ ඒක පිරිනුවම් පාන්න මාවත. මායා තියෙනවා කියන්නේ පිරිනුවම් පාන්නේ. නිකලස් බව නෙවෙයි ඒක කෙලස් සහිත බව. එහෙමයි ස්වාමීනි. සාධාරණ කරුණු ඉදිරියේ එකඟ නොවි දැඩිව ඉන්න කෙනෙකුට පිරිනුවම් පාන්නයි
අවනත වීම කියන කාරණේ තියෙන්නේ. සාධාරණ දේවල් ඉදිරියේ අවනත වෙන්න පුළුවන් හැකියාව හදන්න ඕනේ. ඒත් ඒ හදලා තියෙන්නේ මොකද්ද? පිරිනුවම් පාන මාවත හදලා තියෙන්නේ. මසුරු නැති බව කියන්නේ පිරිනුවම් පාන මාවත. ඉරිසියා නැති බව හදා ඉන්නවා කියන්නේ පිරිනුවම් පාන මාවත. ගුණමකන් නැතුව ඉන්නවා කියන්නේ පිරිනුවම් පාන මාවත. ඊළඟට වෛර බඳින්න නැතුව ඉන්නවා කියන්නේ පිරිනුවම් පාන මාවත. නිදිමතින් අලසකම දුරු කර ඉන්නවා කියන්නේ පිරිනුවම් පාන මාවත දිනු කරන්නේ. එහෙමයි. පිරිනුවම් පාන මාවත විවර කරන කුසල් දහම් 44ක්. හරිම ලස්සනයිනේ. එහෙමයි ස්වාමීනි. බුදුම ආසස්සනයි. එහෙයි. මාන්නක්කාර කෙනෙකුට පිරිනුවම් පාන්නයි නිහතමානීකම තියෙන්නේ. ඒත් මාන්නක්කාරී කාර්කමේ ඉන්න තාක්කල් පිරිනුවම් පාන්න බෑ. එහෙමයි. පිරිනුවම් පාන්නේ. එහෙයි. නිහතමානී බව පුරුදු කර ඉන්නවා කියලා කියන්නේ පිරිනුවම් පාන මාවතය හදනවා ටික ටික. ලේසි නෑ. අංකපාගෙන ඉන්නවා කියන එක. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? අංකපනවා කියන්නේ කුර ගලවනවා කියන එක හරි දුෂ්කර දෙයක්. එහෙමයි. මේ මාන්නක්කාරකම නැති කරනවා කියන්නේ මාන්නක්කාරකමත් එක්කනේ අපි හැප්පෙන්නේ හැමතිස්සෙම අනිත් එක්කෙනත් එක්ක. ಜಾති වශයෙන් හැප්පෙනවා. ආගම් වශයෙන් හැප්පි ඉන්නවා. දෘෂ්ටි වශයෙන් හැප්පි ඉන්නවා. කුමක් එක්කද මේ මාන්නක්කාරකමත් එක්ක? මාන්නෙන් ඔද්ද වැඩිලා ඉන්නේ. නැද්ද බලන්න? මාන්නක්කාරකමෙන් පිම්බිලා ඉන්නේ හැමතිස්සෙම අන්දෙක උස්සගෙන ඉන්නේ අනිත් එක්කන අනින්නේ. එහෙමයි. මාන්නේ නැමැති කුර මේ අං හැමතිස්සෙම ගසා දාන මහන්සි ගන්න ඕන අපි. පිරිනුවම් පාන්නේ. ඊළඟට කියනවා අකීකරු කෙනෙකුට පිරිනුවම් පාන්නයි කීකරුකම තියෙන්නේ. අකීකරුකම නැමැති කුර. අකීකරුකම හිතට ආවට පස්සේ මොකද පොළොව හාරනෝනේ. එහෙමයි ස්වාමීනි. තේරෙනවද? එහෙයි. ඒක පොළොව හාරනවා සීසී කඩ. අකීකරුකම නැමැති කුර තියෙනකම් පිරිනුවම් පාන්නේ. අකීකරුකම තියෙන කෙනාට පිරිනුවම් පාන්නයි කීකරුකම තියෙන්නේ. පවිටු මිතුරන්ගේ ඇසුර තියෙන කෙනෙකුට පිරිනුවම් පාන්නයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නේ. මිඩිසෙල්ල කතා කළයි කාරණේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් පිරිනුවම් පාන භවයේ මූලාරම්භය කල්යාණ මිත්‍ර ඇසුර. එතන තේ ඔක්කොම පටන් ගන්න. එහෙමයි. ඒතර මේ පිරිණිවීමට කල්යාණ මිත්‍ර ඇසුර මේ බලපාන විදිය මේ. බුදු කෙනෙක් අවබෝධ කරගන්න. ආය අපිට අවබෝධ කරගන්න දෙයක් නෙමෙයි. කොහොමද වෙන්නේ කොහොමද ගොඩක් අය මොන හරි කිව්වන් අහනෝනේ කොහොමද වෙන්නේ අරක කොහොමද මේක කොහොමද කියලා. එහෙමයි. සම්බුද්ධත්වය අවිශ්වාස කරලා තියෙන්නේ. එහෙයි ස්වාමීනි. කොහොමද වෙන්නේ කියලා අපිට හොයන්න දෙන්නේ නැහැ. අපිට මොකද කරන් තියෙන්නේ? අකුසල් ටික මගහැරිය කුසල් තුල පිහිටියා. එහෙමයි. මගහරින්න තියෙන අකුසල්. මේ කියන අකුසල් පත 44 මගහැරිය. කුසල් තුල පිහිටන්න ටික ටික යා මහන්සි ගන්න. ඒතර පිරිනිවනට යන මාවතේ ඉන්නවා. ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මාවතේ ඉන්න කෙනෙක්. කුසල් සිතක මාවතේ ඉන්න කෙනෙක්. නිකලස් භවයේ මාවතේ ඉන්න කෙනෙක්. හරි සුන්දරයි. එහෙමයි. පවිටු මිතුරන්ගේ ඇසුර තියෙන කෙනෙකුට පිරිනුවම් පාන්නයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නේ. ප්‍රමාදී කෙනාට පිරිනුවම් පාන්නයි අප්‍රමාදය තියෙන්නේ. ඉතින් ප්‍රමාදී බව තියෙන තාක්කල් අකුසල සිතක ඉන්න තාක්කල් පිරිනුවම් පාන්නේ. හැමතිස්සෙම කුසල සිතට එන්න එයා මහන්සි ගන්නවා. අන්නෝ පිරිනුවම් පානවා කවදාද දවසක. ශ්‍රද්ධාව නැති කෙනෙකුට පිරිනුවම් පාන්නයි ශ්‍රද්ධාව තියෙන්නේ. හරි ආශ්චර්යයි. එහෙමයි. දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් වල ශ්‍රද්ධාලාභී උපදිනව නම් ධර්ම දාන දෙන පිරිස මේ දායාද කළ තියෙන කොහොමද? පිරිනුවම් පාන ධාමක දෙව් මිනිස් ලෝකයා හිත පිහිටවල. කොතරම් අසරිමත් පින්කමක්. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. පව් කරන්න ලැජ්ජා නැති බය නැති අයට පිරිනුවම් පාන්නයි කියනවා. පවට බයයි ලැජ්ජාවයි උපද්දන්නේ. පවට බයයි ලැජ්ජාවයි උපද්දන්න ඔහි කොතනද ඉන්නේ? පිරිනුවම් පාන මාවතේ ඉන්න කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ඒ අයට තමයි කියන්නේ නිවන් මාගේ වැඩි ඉන්න කට්ටිය. නිවන් දොරේ වැඩි ඉන්න කට්ටිය. එහෙමයි. ඊළඟට කියනවා අල්ප දහම් දැනුමක් ඇති කෙනාට පිරිනුවම් පාන්නයි බොහෝසේ අසන ලද දැහැම් දැනුම තියෙන්නේ. ඒක නේද? එහෙමයි. ඒතර මේ අල්ප දහම් දැනුම කියලා කියනතර පිරිනුවම් පෑම කරා ගෙනියන ප්‍රමාද කරනවා. බොහෝ දහම් දැනුම මොකද වෙන්නේ? පිරිනුවම් පෑම කරා ගෙනියන.
කම්මැලි කෙනාට පිරිනුවම් පාන්නේ පටන්ගත් වීරිය තියෙන්නේ. කම්මැලිකම කියලා කියන්නේ පිරිනිවන කරා ගෙනියන්නේ. එහෙමයි. කම්මැලි නැතිකම් වීරිය උපදවගත්තු කෙනා පිරිනිවන් කරා යනවා. සිහි මුලා වූ කෙනාට පිරිනුවම් පාන්නේ සිහිය පිහිටුවා ගැනීම තියෙන්නේ. ඒතර අසීය කියලා කියන්නේ පිරිනුවම් පෑම කරා ගෙනියන්නේ. සිහිය පිහිටවයිද ඒ හැම මොහොතකම සිහිය පිහිටවන හැම මොහොතකම පිරිනුවම් පෑම කරා යන මාවත ඉවර වෙලා තියෙන්නේ. දැන් මේ බලන්න මේ මොහොතේ කල්යාණ මිත්‍ර ඇසුර තියෙනවා. එහෙනම් පිරිනුවම් පෑම කරා යන මාවත ඉවර වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මේ මොහොතේ හිතවල ශ්‍රද්ධාලාභී තියෙනවා නම් වැඩි දියුණු වෙනවා නම් මේ මොහොතේ පිරිනුවම් පෑම කරා යන මාවත දියුණු වෙනවා දැන්. සිහියේ ඉපදිලා නම් තියෙන පිරිනුවම් පෑම කරා යන මාවත දැන් ගොඩ නැගෙනවා. පවට ලැජ්ජ බය ඇති වෙනවා නම් මේ වෙලාවේ පිරිනුවම් පෑම කරා යන මාවත ඉවර වෙනවා. එහෙනම් මේ ධර්ම ශ්‍රවණයෙන් තමයි මේ කියන හැම කුසලයක්ම උපද්දන්නේ. අහිංසාවේ හිත පිහිටනවා, මේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ හිත පිහිටනවා, සොරකමින් වැළකීමේ හිත පිහිටනවා. ඒක කුසල ආදීනෝනේ කියලා තියෙන්නේ. එහෙමයි. සියලු කුසල් තුළ හිත පිහිටනවා කියලා කියන්නේ පිරිනුවම් පෑමට යන මාවතේ හිත පිහිටලා ඉන්න කෙනෙක්. එහෙමයි. අය බය වෙන්න දෙයක් නැහැ. එහෙයි ස්වාමීනි. එහෙනම් පිරිනුවම් පෑමට යන මාවතේ හිත පිහිටපු කෙනාගේ ස්වභාවය මේක තමයි. එහෙනම් පිරිනුවම් පෑමට යන මාවතේ එහෙනම් මේ උපද්දනවා ධර්ම ශ්‍රවණය. ධර්ම ශ්‍රවණයෙන් උපද්දනවා. එහෙමයි. පිරිනුවම් පෑමට යන මාවත විවර කරන ධර්ම ශ්‍රවණය අසරි. එහෙමයි ස්වාමීනි. හරිම අසරිමත් මේකනේ. එහෙයි. පුදුම අසරිමත් ඒක. ඊළඟ දුෂ්ප්‍රඥ කෙනාට පිරිනුවම් පාන්නයි ප්‍රඥාව තියෙන්නේ. වැඩකට නැති දෘෂ්ටි වලට බැඳිලා අත්හැර ගන්න බැරුව ඉන්න කෙනෙකුට පිරිනුවම් පාන්නයි. ඒ දෘෂ්ටි වලට නොබැදී මේ ඉඳීම පහසුවෙන් අත්හැරීම තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් එහෙනම් දෘෂ්ටි වලට ඇලී ඉන තාක්කල් පිරිනුවම් පාන්න බෑ. හරි පුදුමයි. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ පුදුනා කියන හොරු ටික මේ කරන හානිය. එහෙමයි ස්වාමීනි. තමනුත් රහත් වෙලා කියලා බොරු මචයිකුත් කියනවා. තමන් වැරදි දෘෂ්ටියක සමාදම් වෙලා එහෙයි. ඉතින් මේ කියන තමන් පිරිනුවම් පාල්ලු. එහෙයි ස්වාමීනි. ඔය රහත්ත්වය කියා ගන්නයි මේ හොරු ටික සම්පූර්ණ ගත්තොත් බොරුමයි කියන්නේ. එහෙමයි. වැරදි දෘෂ්ටිමයි කියන්නේ. ඒ වගේ අකුසල් තුල සමාදම් කර තමන් පිරිනිවිලලු. නැද්ද බලන්න. එහෙයි ස්වාමීනි. වැරදි දෘෂ්ටි වල ඉඳගෙන වැරදි ආකල්ප තුල ඉඳගෙන දුෂ්ප්‍රඥ කරන දේවල් තුල ඉඳගෙන අසහියට පත් කරන දේවල් තුල ඉපදගෙන මේ පිනට ගරහ පවට බය ලැජ්ජාවයි නැති කරමි. එහෙමයි. ඊට පස්සේ ලෝකයට කියනවා පිරිනිවලට වෙන්නේ කියලා කියනවා. ලෝකයේ අවසන විදිය ස්වාමීනි අපිට මතවාද. හිතා ගන්න බෑ. එහෙමයි. නීවරණ ධර්මම මතු කරලා දෙන්න විදිය. ඒක තමයි අසත්පුරුෂ භවයේ සංකේතය. එහෙමයි ස්වාමීනි. ඉතින් හැමතිස්සෙම කියන්න තියෙන තැන තමයි එහෙයි කියන්නේ. ස්වාමීනි. පින්වත්තුන්ද ඕන දැන් නිකලස් ජීවිතය ගැන කියලා දුන්නා. හරි ලස්සනට අන්තිම කරන භාගතුන් වහන්සේ. උතුම් සිතක් උපදව ගැනීම ගැන කියලා දුන්නා. ඒ වගේම වැරදි පාර අත්හැරලා හරි පාරට වැටෙන හැටි පින්වත්තුන්ද මම ඔබට කියලා දුන්නා. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන හැටි චුන්ද මම කියලා දුන්නා. පිරිනිවිල්ලා යන හැටි අනේ චින්ද ඔබට මම කියලා දුන්නා. පින්වත්තුන්ද ශ්‍රාවකයන්ට ආදරී ඇති ශ්‍රාවකයන් ගැන අනුකම්පා ඇති ශාස්ත්‍රුන් වහන්සේ නමක් අනුකම්පාවෙන් යමක් කළ යුතු නම් අන්නේ දේ මම ඔබට දැන් කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. පින්වත්තුන්ද ඔය තියෙන ගස්සෙවන ඔය තියෙන පාළුතෙන් පින්වත්තුන්ද දැන් ඉතින් භාවනා කරන්නකෝ. ප්‍රමාද වෙන්න එපා. දැන් ප්‍රමාද වෙලා අන්තිමේදී පහුත වෙන්න එපා. මට ඔබ වෙනුවෙන් අනුශාසනා කරන්න තියෙන ඔච්චරයි කිව්වා. එහෙමයි. ඉතින් ශාස්ත්‍රුන් වහන්සේ මේ අසිරිමත් දේශනාව වදාලා මහා චුන්දයන් වහන්සේ භාගතුන් වහන්සේ වදාලා මේ දෙස්මුන් ගැන ගොඩාක් සතුරුනා. සාදුනාද නංවමින් සතුරුනා කියන. එහෙමයි. තමයි මේ දේශනාවෙන්ම මේ හුදකලා වෙලා සිහි කර කර ඉඳලා නිකලෙස් සිතක් උපදව ගන්න ඉතින් මහා චුන්ද මහරහතන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. හරි අසිරිමත්. ඉතින් මෙවන් දහම් පරයයකින්වත් අපිට මේ මාවත තේරුම් ගන්න බැරුව හිස් ප්‍රලාපෝසි දුවනව නම්
තේරුම් ගන්න මේ හිස් ප්‍රලාප අහලා බලන්න මේ නිකලස් කරන මාවතේ මේක කරුණක්වත් ඉස්මතු වෙනවද බලන්න. එහෙමයි ස්වාමීනි. අඩු ගන්න මෙතන කරුණු 44ක් තියෙනවා. නිකලස් කරන කරුණු 44ක් තියෙනවා. කුසල් සිත් උපදවන කරුණු 44ක් තියෙනවා. ශ්‍රේෂ්ඨ හිතක් උපදවන කරුණු 44ක් තියෙනවා. අකුසල් මගහරින කරුණු 44ක් තියෙනවා. පිරිණිවන කරා යන කරුණු 44ක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඔය කරුණු 44 එකක් ගැනවත් අඩු ගානේ ඔය නිවුණා කියන කට්ටිය විග්‍රහ කරන්න බලන්න. එහෙමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ නිවුණා කියන මාවත අඩු ගානේ උණුසුමවත් ඇදලා නැහැ. උණුසුමවත් ඇදලා නැහැ. එහෙමයි ස්වාමීනි. එහෙම අඩු ගානේ එහෙම කියන කට්ටිය මේ බුද්ධ දේශනාව අඩු ගානේ වර්ණනා කරන්න එපායි. එහෙමයි. මේ නිවුණු මාවත නිවිල යන මේ මාවත ප්‍රකට වෙන්න එපායි. ඒ මොකුත් නැහැ. චතුරාර්ය සත්‍යයක් අඩු ගානේ ඉස්මතු කරන්න එපායි. එහෙමයි ස්වාමීනි. පංච උපාදානස්කන්ධය ආයතන වල මේ විග්‍රහයක් මේ නොයැලෙන විදිහ යම් විග්‍රහයක් කරන්න එපා. එනිවුණා කියන කට්ටිය මුකුත් නැහැ. එහෙමයි ස්වාමීනි. මේ නිකලස් කරවන පරියාය මේ 44 පස්සාකාරයෙන් විතර විග්‍රහ කරන විවර වෙන්න එපා. මුකුත් නැහැ. එහෙමයි. දෙව් මිනිස් ලෝකයා රැවටීම කරාම ගෙනියනවා. ස්වාමීනි මේ තථාගතයන් වහන්සේගේ උදාර ඥාන ධාරාව උපමා නැති ආශ්චර්යයි මේකින් තීරුම් ගන්න තියෙන නිකලස් බව බුදු කෙනෙක්ගේ. එහෙමයි. සම්මා සම්බුද්ධයක තියෙන අසිරිය. එහෙමයි ස්වාමීනි. පරිපූර්ණ වශයෙන් නිකලස් කරන දහමක් අත්විඳලා තියෙනවා, දැකලා තියෙනවා, අවබෝධ කරලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම පිළිසිඳ දැකලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ උතුම් ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන උදාර වූ පැහැදීම ඇති කරගනිමින් ඒ අවබෝධයට නමස්කාර කරමින් මනාකොට තෙරුවන් සරණේ පිහිටමින් සිත සතන් සුවපත් කරගන්නටම මේ පුණ්‍ය මහිමේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් නිවී සැනසීම පිණිසම උපකාර වන මහාර්ග ගුණධර්ම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් දහම් පරයාය අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාළ. ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන අපි වන්දනාමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙන අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ගාල්ල විස්කම්පාර නොම්බර 3-7 යන ලිපිනේ පදිංචි පින්වත් රමණී ගුණසේකර, ඒ වගේම අශෝකා ගුණසේකර, චන්ද්‍රානි ගුණසේකර, හර්ෂණී දේවපුර සහ රංජිනී ගුණසේකර යන සහෝදරියන් ඒක රාශී වෙලා ඉතින් මේ උදාරස් කරගත් උදාර පුණ්‍ය මහිමේ ගතිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභව බලයෙන් සූපත් වේවා. සක්දේවිඳුන් මේ පුණ්‍යානුභව බලයෙන් සූපත් වේවා. විස්කන් දේවපුතු විරෝධ විරූපාක්ෂ වෛස්තරණ දතරාෂ්ට්‍ර කියන සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පති දෙවිවරු, ඒ වගේම ඉෂ්ඨකාමී දෙවිවරුන්ටත් සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසබ දෙවියන් මේ පුණ්‍යානුභව බලයෙන් සූපත් වේවා. සම්බුදු සසුන ගැන හිත් පහන් කරගෙන සිටින බෝරජානන් වහන්සේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු, ලෝකපාලක දෙවිවරු මේ පුණ්‍යානුභව බලයෙන් සැපවත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. සදේවත් ගිහි පිරිසට දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසත්වා. දෙවියෝද තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පුණ්‍යානුභව බලයෙන් සුවපත් වේවා, නිදුක් වේවා. මේ දහම් මඟ දිව් මිනිස් ලෝකයට විවර කරන්නට දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පෙබරවාරි මාස 3 වන දින මේ පරලෝකීය දයාවති ගුණසේකර පින්බර මෑණියන්ට, දෙසැම්බර් මාස 21 වන දින මේ පරලෝකීය යූ.ඒ. ගුණසේකර පියාණන්ට, මේ පරලෝකීය සුනිල් ගුණසේකර සහෝදරයාට, අනුලා ගුණසේකර සහෝදරියට, රංජන් විජේවර්ධන මහත්මයාට, ලක්ෂ්මී ගුණසේකර මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා.
වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය පින්වත් රමණී ගුණසේකර, අශෝකා ගුණසේකර, චන්ද්‍රා ගුණසේකර, හර්ෂණී දෙව්පුර, රංජනී ගුණසේකර යන සියලු දෙනාටමත් ජෙනුකී, ඔනෙකී, දැහැන්, ඒ වගේම කාශ්‍යප, අමිරු, අනුජිනී, පහන්, බිහඳු යන දුවාදරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස අධ්‍යාපන කටයුතු සඵල වීම පිණිස නිරන්තර කරුණ මිතුරු ඇසුර ලැබීම පිණිසත් මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල් දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සීල් දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහැමි රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධයේ පිණිස මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතන අපට අනුකම්පාවෙන් නිවනෙන්ම නිවී සැනසෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අද දවසේ අපට අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ගාල්ල විස්කම්පාර අංක 3-7 ලිපිනේ පදිංචි පින්වත් රමණී ගුණසේකර, අශෝකා ගුණසේකර, චන්ද්‍රානි ගුණසේකර, හර්ෂණී දෙව්පුර සහ රංජනී ගුණසේකර යන පින්වන්ත සහෝදරියන් හැමදෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාම සමග. ඉතින් පිනැති ඔබටත් පුළුවන් මේ උතුම් සදහම් සාකච්ඡාවේ විකාශන දායකත්ව බර පැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් මේ පිළිබඳව උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් නිවී සැනසෙන දහම පිළිබඳව ප්‍රසාද සිතින් ඔබ මේ වෙලාවේ කියලා අපි ඊටාම මෙත් සිතින් විශ්වාස කරගන්නවා, අනුමෝදන් සිතින්. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.